ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් දුරුතුපුන් පොහෝ දිනය අදයි. කොවිඩ් මර්ධන පළමු එන්නත් ඔගය මෙරටට දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට මෙරට කොවිඩ් ආසාදිතයින් 60,000 ඉක්මවද්දී කොවිඩ් පාලනය අතින් ශ්‍රී ලංකාව ලොව හොඳම රටවල් 10 අතරට බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ලොව පුරා රටවල් 70ක් ආක්‍රමණය කරයි. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් දුරුතුපුන් පොහෝ දිනය අදයි. එවෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ගෙනෙනු ලබන පොදා සදහම් විකාශය අද උදෑසන සිට සදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. විවහාර මාස ක්‍රමයට අනුව ජනවාරි මාසයට යෙදෙන්නේ පින්බර දුරුතුපුන් පොහෝ දිනයයි. සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වූ සිදුවීම් ගණනාවක්ම දුරුතුපුන් පොහෝ දිනට යෙදී තිබෙනවා. සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවම කම්පා කරවමින් සුවහසක් දෙව් බඹුන්ගේ සාදුකාර මතයේ ඉසිපතන මිගදායේදී මංගල දම්දෙසුම පවත්වා අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රාර්ථනය කොට පළමු වස් කාලය ඉසිපතන මිගදායේ වැඩහිඳ උරුවේල දනව බලා පාගමනින්ම වැඩම කළසේක. එහිදී පුරාණ ජටිලයන් වූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප ඇතුළු දහසක් ජටිලයන්ව දමනය කොට අමා ධර්මය තුල පිහිටුවමින් ඒ භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව තුල පිහිටුවා වදාළේ පින්බර දුරුතුපුන් පොහෝ දිනකයි. අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 9 වන වර්ෂයේදී මහියංගනයට වැඩම කරමින් ශාක්‍යයන් දමනය කොට මහා අසිරි පෙරහර දක්වමින් ප්‍රථම ලංකා ගමනය සිදු කොට වදාළේ පින්බර දුරුතුපුන් පොහෝ දිනකයි. ඒ පින්බර දිනයේදී සමනොළ කිරිහිස ප්‍රදේශයේ වැඩ සිටිනා සුමන සමන් දෙව් රජුන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට උතුම් වූ සෝතාපන්න ඵලයෙහි පිහිටි අතර ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා තැන්පත් කරමින් මහියංගන මහා සෑ රජුන් තැන වූසේක. සම්බුදු සසුනේ අතිශය ප්‍රසන්න හිත් ඇති සෝතාපන්න ශ්‍රාවකයෙකු වන මගධේ මහරජ බිම්බිසාර රජතුමා විසින් රජගහ නුවර වේළුවනාරාමයේ කරවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පූජා කරන ලද්දේද පින්බර දුරුතුපුන් පොහෝ දිනකයි. මෙවර දුරුතුපුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ගෙනෙනු ලබන පොදා සදහම් විකාශය අද දවස පුරා සදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ නිවසේ සිටම වත් පිළිවෙත් පුරන්නට උදැස්සන සිට ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් ඇතුළු සදහම් දේශනා රැසක් අද දිනේ සදැහැති ඔබ වෙනුවෙන් විකාශය වූ අතර තවදුරටත් එකී සදහම් වැඩසටහන් පෙළ විකාශය වනවා. ඉන්දීය රජය මගින් මෙරටට ලබා දෙන කොවිඩ් මර්ධනෙන්වත් පළමු තොගය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාර දීම සිදු කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බක්ලේ මහතා විසින් ඒ අනුව මෙන්වත් ලබා දීම හෙට සිට සෞඛ්‍ය අංශ සහ තවත් අංශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සංවිධානය කළ ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්ධන එන්නත මුම්බායිහි සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නිෂ්පාදනය කර තිබෙනවා. එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AL281 දරන ගුවන් යානය අද පෙරවරු 11:45ට පමණ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ළඟා වුණා. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩා කර රැගෙන එන්නත් ඔගේ බර කිලෝග්‍රෑම් 1323ක්. එන්නත් ඔගේ ගුවන් තොටුපළ ගුවන් ගැල්ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා. සෙල්සියස් අංශක 2 සිට 8 අතර උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තැබෙනු ඇති.
that India's vaccine made in India reach more than 100. Shall we all put our hands together, ladies and gentlemen? Excellency, the President Gotabaya Rajapaksa Commissioner to the President, His Excellency. එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් හයකදී හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන රජයේද එන්නත් ලක්ෂ 3ක තොගයක් ප්‍රදානය කිරීමට නියමිත බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා. එන්නත ලබා ගැනීම පුද්ගලයන්ගේ ස්වාධීන තීරණයක් බවත් ඒ සඳහා කැමැති පුද්ගලයන්ට එයින් වැළකී සිටිය හැකි බවත් වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළා. අද අපේ මේ වසංගත රෝග විද්‍යාංශයේ තියෙන මධ්‍යම එන්නත් ගබඩාවට මේ ලැබුණු එන්නත් මාත්‍රා 5 ලක්ෂය අපි අද දවස තුළ දෙනවා. අද රාත්‍රියේදීම බෙදා හැරීම පටන් ගන්නවා. හෙට දවස වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ තියෙන දිස්ත්‍රික්ක 26ටම මේ එන්නත් පිටත් කරන්න. දිස්ත්‍රික්කවල තියෙනවා මධ්‍යම ප්‍රාදේශීය එන්නත් ගබඩා. ඒ එන්නත් ගබඩා වලට මේ එන්නත් ලබා දීම සිදු වෙනවා. එතනින් සෙනසුරාදා දවසේ සිට සියලුම ආයතන වලට එන්නත් බෙදා හැරීම සිදු කර ඒ එන්නත් සිදු දීම ඒ ප්‍රදේශවල සිදු වෙනවා. නමුත් හෙට දවස තුලදීම අපි බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක එන්නත් ලබා දීම ආරම්භ කරනවා. මේට කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ඒ වගේම ජාතික බෝවඩ රෝග විද්‍යායතනය, එහෙම නැත්නම් IDH රෝහල, ඒ වගේම මූලික රෝහල මුල්ලේරියාව සහ මූලික රෝහල හෝමාගම යන ස්ථානවලදී විශේෂයෙන්ම අපි මේ පටන් ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපි සැලසුම් කරනවා හැකිනම් ඍජු ආර්ය ළමා රෝහලේ, ඒ වගේම හමුදා රෝහලේ, පනාගොඩ හමුදා රෝහලේ මේ එන්නත් කටයුතු හෙට දිනේදී සිදු කිරීමට මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 60,000 සීමාව ඊයේ දිනේ පසු කළා. ඒ ඊයේ දිනේ නව ආසාදිතයින් 772 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 60,694ක් ලෙසයි. මේ අතර කොවිඩ් වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ ලොව ප්‍රමුඛ රටවල් අතර ශ්‍රී ලංකාව දසවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු ලෝවී ආයතනය මගින් සිදු කළ නව විශ්ලේෂණයකට අනුවයි කොවිඩ් වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ ලොව ප්‍රමුඛ රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇත්තේ. එම විශ්ලේෂණයට අනුව ලොව සියලු රටවල් අභිබවා ඒ සඳහා හොඳම ප්‍රතිචාර දැක්වූ රට ලෙස නම් කර ඇත්තේ නවසීලන්තයයි. වියට්නාමය සහ තායිවානය දෙවන සහ තුන්වන ස්ථානවලට නම් කර ඇති අතර එහි ප්‍රථම රටවල් 10 අතරට අයත් එකම දකුණු ආසියාතික රට වන්නේ 10 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවයි. මෙහිදී ලෝවී ආයතනයේ පරීක්ෂකයින් රටවල් 100ක පමණ කොවිඩ් මර්ධන ක්‍රියාමාර්ග මෙන්ම හඳුනා ගැනීමේ පරීක්ෂණ අනුපාතය සහ මරණ අනුපාතයද සැලකිල්ලට ගෙන තිබෙනවා. එසේම කොවිඩ් වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ රටවල් ලේඛනයේ බ්‍රසීලය අවසාන ස්ථානයේ පසුවන අතර ඇමරිකාව පසුවන්නේ 94 වන ස්ථානයේයි. මේ අතර නව කොවිඩ් ආසාදිතයින් 772 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 60,694ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුර 56,778ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 189ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 178ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 89ක් වනවා. බස්නාහිර පළාතෙන් පිටත වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 දෙනෙක් ඊයේ දිනේ හඳුනා ගනු ලැබුවා. තවද ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 30 දෙනෙකු හඳුනා ගනු ලැබුවේ විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින්. මේ අතර ඊයේ දිනේදී මෙරට තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගියා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගෝනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 7 දෙනෙකුටම මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඉතහවුරු වී ඇත්තේ. වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුවහතට හැරමින් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් 200කට ආසන්න පිරිසක් ඊයේ පස්වරුව වන විටත් රෝහල වෙත ගෙන ගොස් නොතිබූ බව සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. රෝහල් හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් එම ආසාදිතයින් හට නිවෙස්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ.
එම රෝගීන් සියලු දෙනාම ඉකුත් 18 වන දිනෙන් පසුව ආසාදිත බවට හඳුනාගත් රෝගීන් වන බවත් රෝහල්වල හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ ලැබෙන ආකාරයට එම රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසනවා. මේ අතර වවුනියාව පොලිසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. වවුනියාව සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින 19 දෙනාගෙන් 17 දෙනෙකුම වෙත මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි කිලිනොච්චිය පුනරින් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකුට පසුගිය 24 වනදා සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට හෙළිවීමෙන් පසුව සෙසු සැකකරුවන් 18 දෙනාද PCR පරීක්ෂණයන්ට යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේ. එම ප්‍රතිඵල අනුව තවත් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ හේතුවෙන් වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ද මෙවන විට PCR පරීක්ෂණයන් වෙත යොමු කිරීමට පියවරගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය කිරීමට පියවරගෙන ඇති බවයි වවුනියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මේ වන විට කොවිඩ් ආසාදිතව දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 5969ක් වන අතර අද දිනේදී පුද්ගලයන් 1869 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 54435ක් ලෙසයි. බස්නාහිර පළාත සහ අනිකුත් ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක නිරෝධායන මෙහෙයුම් තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 12කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීමද තවදුරටත් සිදු කරන බවයි. කොළඹ නගරය බස්නාහිර පළාත එවැගේම අනිකුත් ප්‍රදේශ ආශ්‍රිතව තිබෙන නිරෝධායන මෙහෙයුම් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනු ලබනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ඒ වගේම PCR පරීක්ෂණ සඳහා යොමු කරන මෙහෙයුම මේ වන විටත් ක්‍රියාත්මක වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 12කදී මේ මෙහෙයුම මේ වන විට පැවැත්වෙනවා. ඒ සඳහා ඔබගේ උපරිම සහාය අපේක්ෂා කරනු ලබනවා. මීට අමතරව බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ නගරේ පොදු ස්ථාන ගාලු මෝදර පිටිය කොටුව පිටකොටුව ආශ්‍රිතව මහ ජනතාව හමු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලට යොමු කිරීමේ ක්‍රියාත්මක වෙනවා. මාළු එළවලු වෙළඳ සැල් ආශ්‍රිතව වෙළඳ පොළ ආශ්‍රිතව ඒ වගේම සතිපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව සේවය කරන අය පිළිබඳ මෙහෙයුමත් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව කොළඹින් ගමන් කරන දුර ගමන් සේවා බස් රථවල මගීන් සහ රියදුරන් කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ මෙහෙයුමත් ක්‍රියාත්මක වෙනු ලබනවා. මේ සියලු මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ මහ ජනතාවගේ යහපතට. ඔබට මේ රෝගය ආසාදනය වී තිබෙනවා නම් එම රෝගය සඳහා ප්‍රතිකාර ලබා දීමට ඒ වගේම ආශ්‍රිතයින් හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනය කිරීමට රෝගය පැතිරීම වැළැක්වීමට. ඒ නිසා විරෝධතාවයකින් තොරව මේ සඳහා සහයෝගය ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා. මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ 2019 උසස් පෙළ විභාගයේ ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීම නිසා මතු ඇති ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින්. ඒ අනුව 2019 අපොස උසස් පෙළ විභාගයේ පැරණි සහ නව විෂය නිර්දේශ කඩිම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයින් තෝරා ගැනීම නිසායි මෙම ගැටලුව මතු ඇත්තේ. එසේම බඳවා ගැනීමේ පටිපාටියට හා පවත්නා නීති රීතිවලට අනුකූලව ගැටලු පවතින ශිෂ්‍යයින්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි අදාළ තෝරා ගැනීම සිදු කිරීමටද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණයන්ට එළඹ ඇත්තේ. ඒ අනුව ශිෂ්‍යයන් ඉදිරිපත් කර ඇති අභියාචනා අධ්‍යයනය කර අභියාචනා මණ්ඩලය විසින් නිර්දේශ කරන අමතර ශිෂ්‍ය සංඛ්‍යාව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ. විශ්වවිද්‍යාලවලට මෙම වර්ෂයේදී අමතර ශිෂ්‍යයින් දසදහසක් පමණ වැඩිපුර බඳවාගත් බවත් එම ශිෂ්‍යයින් සංඛ්‍යාව මෙම තීරණය තුළින් තවදුරටත් ඉහළ යන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අමතරව බඳවා ගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු එළඹෙන පෙබරවාරි මාස 8 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල පහසුකම් අමතර ප්‍රතිපාදන ආදී කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධව මහා භාණ්ඩාගාරය හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග සාකච්ඡා කරන බවයි සම්පත් අමරතුංග මහතා එහිදී අවධාරණය කර ඇත්තේ. මේ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ පැරණි සහ නව නිර්දේශ ලෙස කරන ලද වර්ගීකරණය මත සහ දිස්ත්‍රික් ක්‍රමය මත පදනම්ව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමත් හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචන අධිකරණය නියෝග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අධ්‍යාපන අමාත්‍යවරයා එම අමාත්‍යාංශ ලේකම්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මාස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දක්වමිනුයි අධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබුවේ. නිදහස් දිනය වෙනුවෙන් කොළඹ රථවාහන ගමනාගමනයේ වෙනසක්. නැවතත් ප්‍රවෘත්ති. 73 වන නිදහස් දින සැමරුම් මුලයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු පෙළපාලි හේතුවෙන් නිදහස් චතුරස්‍රයාවට මාර්ගවල ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට දින 5ක් මෙලෙස ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පෙබරවාරි 4 වනදාට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම් මුලට අදාළ පෙරහුරු ජනවාරි මාස 30-31 යන දිනවල සහ පෙබරවාරි මාස 1 වනදා සිට 3 වනදා දක්වා නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි. ඒ හේතුවෙන් මෙම පෙරහුරු පැවැත්වෙන දිනයන්හි උදැසන 6 සිට දහවල් 1 දක්වා කාලය තුලත් සැමරුම පැවැත්වෙන 4 වනදා උදැසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුලත් කොළඹ නිදහස් චතුරස්‍රය නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. ගාලු පාර ඔස්සේ කොළඹ කොටුව පිටකොටුව දෙසට පැමිණෙන වාහන ඒ ආකාරයටම සුපුරුදු පරිදි ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම හයිලවෙල් පාර ඔස්සේ ගමන් කරන වාහන තුම්මුල්ලෙන් පසුව තර්ස්ටන් පාර ඔස්සේ මල් පාර ඒ වගේම එමගින් පිත්තල හන්දිය හරහා ගමන් කර කොටුව පිටකොටුව වෙතට ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. බොරැල්ල දෙසින් හෝටන් පෙදෙස හරහා නෙළුම් පොකුණ දෙසට එන වාහන හෝටන් පෙදෙසේ ගමන් කර ඉන් පසුව විජේරාම මාවත ඔස්සේ වෝට් පෙදෙස් දක්වා ගමන් කර නැවත පුරහල එසේත් නැත්නම් ඩීස් පාර යුනියන් පෙදෙස ඔස්සේ පිටකොටුව කොටුව දෙසට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ සියලුම හන්දිවල ඒ වගේම අදාළ සංඥා පූර්ව ඇති ස්ථානවල රථවාහන පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. ඒ වගේම සංඥා පුවරු තබා තිබෙනවා. ඔබ එම උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන්න. එවිට ඔබට විකල්ප මාර්ග හරහා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ මෙම නිදහස් චතුරාශ්‍රය නිදහස් මාවත ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට අදාළ පොලිස් නිලධාරීන්ට දන්වා යම් ආකාරයකට සහනදායීව කටයුතු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පදිංචිකරුවන්ට ඒ පිළිබඳව නිවේදනයක් මගින් දැනුම් දෙනවා. මෙරට තුළ වාර්ෂිකව 8,000ත් 9,000ත් අතර ප්‍රමාණයකින් ක්ෂය රෝගීන් වාර්තා වන අතර ක්ෂය රෝගයේ හේතුවෙන් වසරකට මෙරටින් 500ක පමණ පිරිසක් මිය යන බව ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය පවසනවා. කෙසේ වෙතත් ක්ෂය රෝගය මෙරටින් සම්පූර්ණයෙන් මර්දනය කිරීමට නම් එම රෝගීන් කඩිනමින් හඳුනාගත යුතු බවයි එම ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කළේ. ලෝකයේ ජනගහණයෙන් 4න් 1ක් විතර ක්ෂය රෝගයෙන් ආසාදනය වෙලා ඉන්නවා. මේ කට්ටියනොත් මිලියන 10ක් විතර ප්‍රමාණයක් ක්ෂය රෝගය වැළඳිච්ච රෝගීන් ඉන්නේ. ලංකාවේ තත්ත්වය ගත්තොත් ලංකාවේ අපිට වාර්ෂිකව 8,000ත් 9,000ක් අතර ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙනවා. මේ අයගෙන් වැඩි දෙනෙක් ඉන්නේ වයස වැඩි අය. ඒ කියන්නේ අවුරුදු 55ට වැඩි අය තමයි වැඩි දෙනෙක් මේ රෝගීන් ඉන්නේ. ඒ වගේම මේ රෝගය වැඩිපුර වැළඳිලා තියෙන්නේ පිරිමි අයට කාන්තාවන්ට වඩා. අපි කියනවා නම් දැන් කොවිඩ් වලින් 288ක් මැරිලා තියෙනකොට අවුරුද්දක් ඇතුළත ක්ෂය රෝගය නිසා 500ක් විතර මැරිලා තියෙනවා. දැන් මේ 500 මේ අවුරුද්ද විතර නෙවෙයි ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් වෙලා තියෙනවා. ඊට අමතරව ක්ෂය රෝගය නිසා ඇතිවෙන පෙනහළු අසනීප පසුකාලීන ගැටලු නිසා ඒ කියන්නේ ක්ෂය රෝගී සුව වුණාට පස්සෙත් පෙනහල්ලේ ඇතිවෙන ගැටලු නිසා විශාල පිරිසක් සෙමට කියලා වෙන ශ්වසන පද්ධතිය සම්බන්ධ අසනීප කියලා පිරිතාල වලට එනවා. ඒක නිසා අපේ සෞඛ්‍ය ක්‍රමයට විශාල බරක් එකතු වෙනවා මේ ක්ෂය රෝගයේ දිගටම අපි මෙහෙම පවත්වාගෙන යන එකේ. ක්ෂය රෝගය බලපාන්නේ පෙනහැල්ලට විතරක් නෙවෙයි. ස්නායු පද්ධතියට, සමට, කුද්දටි වලට, ඇටකටු වලට හැම අංශයකින්ම මේක සිද්ධ වෙන්න පුළුවන්. එතකොට යම් කිසි පුද්ගලයෙක්ට තේරුම් ගන්න බැරි අසනීපයක් තියෙනවා නම් මොනවා හරි පද්ධතියක එතන ක්ෂය රෝග විස බීජේ බලපෑමක් තිබිය හැකි කියන එක
අපි සිහිය තියාගන්න. මම හිතන්නේ වෛද්‍යවරු ඒක හැමතිස්සෙම සලකීමට ගන්නවා හොයාගන්න බැරි අසනීපයක් තියෙද්දි. දැන් අපි යන්නේ ෂා රෝගේ මේක අපි වඳ කරන්න. සාම්ප්‍රදායිකව අපි කියන්නේ සති දෙකකට වඩා පවතින කැස්සක් තියෙනවා නම් කැස්සත් එක්කලා ලේ පිට වෙනවා නම් අර හවසට උණ වගේ වෙනත් රෝග ලක්ෂණ සමග කැස්ස තියෙනවා නම් මේ ෂා රෝගයේ විය හැක පරීක්ෂා කරගන්න. නමුත් මම කියනවා දැන් අපි මේක සම්පූර්ණයෙන්ම වඳ කරන්න හිතාගෙන ඉන්නවා නම් අපිට සිද්ධ වෙනවා මේ තත්වයට එන්න ඉස්සෙල්ලා අපිට අවශ්‍ය කරන ලෙඩුන්ව හොයාගන්න. ඔබට ෂා රෝගය තියෙනවා කියලා හිතනවා නම් ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් යම් කිසි විස්තර කරන්න බැරි ඇවිල්ලා පරීක්ෂා ගන්න. සෑම වසරකම උතුම් දුරුතුපුන් පොහෝ දිනේදී පැවැත්වෙන ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය අද පැවැත්වුණා. නිසි කලට වැසි ලැබී කෘෂිකර්මාන්තය සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී දළදා මාලිගාවට අයත් කුඹුරුවලින් ලබා ගන්න ආස්වැන්නෙන් කොටසක් උතුම් දළදා වහන්සේට පූජා කිරීම අතීතයේ පටන් පැවතෙන සිරිතක්. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය අද පැවැත්වුණා. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන පූජෝත්සව 4න් එකක් වන අලුත් සහල් මංගල්‍ය සෑම වසරකම දුරුතු මස පුන් පොහෝ දිනේදී පැවැත්වෙනවා. අද පැවති මෙම අවස්ථාවට තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්ස යනු නාහිම්පාණන් වහන්සේ, කාරක සංඝ සභික අතිපූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියා. දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අවධානය විදෙස් පුවත් වෙත. බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වන විට ලෝ රටවල් 70කට පමණ ව්‍යාප්තව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියෙන් හඳුනා ගැනුණු නව කොවිඩ් වෛරස් ප්‍රභේදය එලෙස රටවල් 70ක පමණ ව්‍යාප්ත වෙත්තේ ඉතා කෙටි කාලයකින් බවයි. එමෙන්ම දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදයද රටවල් 31කට පමණ ව්‍යාප්ත වී ඇති බවයි ජිනීවා නුවර ඊයේ පැවති අතත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ. බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේදය ගත වූ සතිය තුළ රටවල් 10කට ව්‍යාප්ත වී ඇති අතර දකුණු අප්‍රිකානු ප්‍රභේදය අවම වශයෙන් රටවල් 8කට ව්‍යාප්ත වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර කොවිඩ් වෛරස් ව්‍යාප්තිය උග්‍රවීම හමුවේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 10ක් වසා දැමීමට පේරු බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එරට ජනාධිපති ෆ්‍රැන්සිස්කෝ සාගස්ති නිවේදනය කර ඇත්තේ එම වසා දැමීම් ලබන පෙබරවාරි 14 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති බවයි. ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස උපදෙස් ලබා දී ඇති අතර සියලුම අත්‍යවශ්‍ය නොවන සාප්පු සහ ගුවන් ගමන් අත්හිටුවීමටද තීරණය කර තිබෙනවා. එමෙන්ම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය රටට ඇතුල් වීම වැළැක්වීම සඳහා යුරෝපයේ සහ බ්‍රසීලයේ සිටින ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමටද තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මියන්මාරය තුළ කොවිඩ් මර්ධනය එන්නත් කරන වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මියන්මාරයේ එන්නත් කරන වැඩසටහන සඳහා යොදා ගන්නා බවයි එරට රජය පෙන්වා දී ඇත්තේ. පසුගිය සතියේ ඉන්දියාවෙන් කොවිඩ් මර්ධනය එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් මියන්මාරයට ලැබී තිබුණා. සෞඛ්‍ය සේවකයින් ඇතුළු කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ නිරත පළමු පෙර කාර්ය මණ්ඩලය වෙත පළමු අධීරයේදී එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බවයි එරට රජය පෙන්වා දෙන්නේ. මියන්මාරයෙන් මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයින් 1,38,000ක් වාර්තා වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 3,082ක්. මේ අතර ගෙවී ගිය දිනේ ඇමරිකාවෙන් නව කොවිඩ් මරණ 3,912ක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයින් 1,51,727ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,39,517ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මේ වන විට එරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,61,62,101ක් ලෙසයි. ඇමරිකාවේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්තවලින්. එමෙන්ම වැඩි මරණ වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජනවාරි 29 වනදා
ගාලු මුදුර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් විවෘත කර ඇත්තේ 1930 ජනවාරි මාස 29 වන දිනයි. ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යවේදියෙකු හා නාට්‍යකරුවෙකු ඇන්ටන් චෙකොෆ් උපත ලබා ඇත්තේ 1860 ජනවාරි මාස 29 වන දිනයි. ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු කාල් බෙන්ස් විසින් සිය ප්‍රථම සාර්ථක පෙට්‍රල් මෝටර් රථය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගනු ලැබුවේ 1886 හෙටවැනි දිනකයි. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 61045ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.